සමන්තා චක්කවාලේසු අට්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. හැම දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් අදත් ඔබ හැම දෙනෙක්ම කොළඹ ටෙලිවිෂන් මේ සදහම් විකාශය ඔස්සේ ඔබේ ජීවිතයට ඉතාම වැදගත් ධර්ම කාරණා රැසක් ශ්‍රවණය කරන්නයි අද මේ ධර්ම ශ්‍රවණයත් එක්ක එකතු වෙන්නේ. පින්වතුනි, අද මේ උතුම් ධර්ම දේශනාවේ පින්බර දායකත්වයෙන් ධර්මයෙන් කටයුතු කරන්නේ ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නගරයේ වාසය කරන ජනකී නානායක්කාර ඉමාෂා නානායක්කාර කියන ඒ පින්වතුන් එකතු වෙලා, ඒ වගේ මේ මෑණියන් දියණිය ඇතුළු ඒ පවුලේ සියලු දෙනා එකතු වෙලා තමයි අද මේ ධර්ම දානමේ මහා පින්කම සිදු කරන්නේ. ඉතින් ඒ හැම දිනාටමත් ඔබ හැම දිනාටම විශේෂයෙන් ඒ අයගේ අරමුණු අතර සඳහන් වෙන්නේ ජනකී නානායක්කාර ඒ මෑණියන් ඉමාෂා නානායක්කාර දියණිය නොවැම්බර් මාසේ 17 වෙනි දිනට ඒ දින දෙදෙනාගේම උපන් දිනය නිමිති කරගෙන ඒ අයට තුනුරුවන්ගේ ආශිර්වාදය, දීර්ඝායු සම්පන්නිය, නිදුක් නිරෝගී සම්පන්නියම සැලසේවා කියන උතුම් ආශිර්වාද ප්‍රාර්ථනාවෙන් අද මේ ධර්ම දානමේ මහා පින්කම සිදු කරන්නේ. ඉතින් එහෙමනම් ඒ හැම දිනාටමත් ඔබ හැම දිනාටමත් මේ ධර්ම ශ්‍රවණය නිවන් දොරටුවක් බවට පත් වේවා කියලා අපි ඔබට ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. පින්වතුනි, අද අපි කතා කරන්නේ අපි කාටත් අප්‍රමාදී භාවය ඇති කරගන්න උපකාර වෙන මෙනෙහි කිරීමක්, අනුස්සතිය. අනුස්සති කියලා කියන්නේ සිහි කිරීම. බුදුරජාණන් වහන්සේ අපිට අනුස්සති භාවනාවල් ගොඩාක් ධර්මයේ පෙන්නලා දීලා තියෙනවා. බුද්ධානුස්සතිය, බුදු ගුණ සිහි කිරීම. ධම්මානුස්සතිය, ධර්මයේ ගුණ මෙනෙහි කරමින් ඒ ධර්මයේ ගුණ සිහි කිරීම. සංඝානුස්සතිය, මාර්ගඵලලාභී ශ්‍රාවක සංඝයා ගුණ වශයෙන් සිහි කිරීම. ඒ වගේම සීලානුස්සතිය, තම තමන් ආරක්ෂා කරන තමන්ගේ සීලාදී ගුණධර්ම සිහි කිරීම, සීලානුස්සතිය. ඊළඟට ත්‍යාගානුස්සතිය, අතහැරීම. මසුරුකම, ලෝභකම දුරු කරලා තමන් තුළ තියෙන ත්‍යාග සම්පත්තිය දන් දීම, තමන් කරපු පින්කම් සිහි කිරීම. මේ භාවනාවල් හැටියට තමන් තුළ වැඩෙන දේවල්. ඊළඟට දේවතානුස්සතිය, තමන් ළඟ තියෙන සද්ධා, සීල, සුත, ත්‍යාග, ප්‍රඥා සිහි කරලා ඒ සිහි කිරීම තුළම සුගතික හිත පිහිටවාගෙන කරන භාවනාව. ඒකට කියනවා දේවතානුස්සති භාවනාව. ඊළඟට ඒ වගේම අනුස්සතියක්, සිහි කිරීමක්, අප්‍රමාදී භාවය ඇතිවෙන සිහි කිරීමක්. පින්වතුනි, බුදුරජාණන් වහන්සේ මේ සිහි කිරීම ගැන පෙන්නලා දෙනවා. මහණෙනි, අප්‍රමාදී භාවය උපදින භාවනාවන් යම්තාක් ඇද්ද, අප්‍රමාදී භාවය ඇතිවන සිහි කිරීම යම්තාක් ඇද්ද, මරණ සතිය තරම් දෙයක් බුදු ඇසින්වත් දකින්නේ නැහැ කියලා. අන්න එහෙමනම් අපිට අප්‍රමාදී භාවය ඇතිවෙන සිහි කිරීම අතර මරණ සතිය තමයි අප්‍රමාදී භාවය ඇතිවෙන සිහි කිරීම. මරණ සති භාවනාව, මරණයේ සිහි කිරීම. බොහෝ වෙලාවට සමාජයේ මේ මරණය සිහි කරනවා කියන එකට මිනිස්සු කැමති නැහැ. දැන් කවුරු හරි කිව්වොත් මැරිලා යයිද දන්නේ නැහැ, කොයි වෙලේ මැරෙයිද දන්නේ නැහැ. සමහර ගෙවල් වල වැඩිහිටියෝ බනිනවා, ඔය කට කැඩිච්ච කතා කියන්න එපා, ඔය අසුබ කතා කියන්න එපා, ඔය නරක දේවල් කියවන්න එපා. එතකොට මිනිස්සු හිතනවා මේ මැරෙනවා කියලා හිතන එක, මැරෙනවා කියලා කියන එක
මැරෙනවා කියලා සිහි කරන එක මේක අසුබ දෙයක්, මේක නිකන් නරක දෙයක්, සිහි නොකළ යුතු දෙයක්, ඒ වගේ සමහරු හිතනවා. ඒකට හේතු මරණයට තියෙන බය. හැබැයි බුදුරජාණන් වහන්සේ තමයි අපිට පෙන්වේ මරණය සිහි කරලා අප්‍රමාදී භාවය උපදවන්න පුළුවන්. ඒ අපි දැනගෙන හිටියන. මිනිස්සු ඉතින් සාමාන්‍යති අපි මැරෙනවා කීවට ඒක නෙමේ භාවනාවක් හැටියට මරණය සිහි කරලා අප්‍රමාදීව ධර්මාවබෝධයට වීරි ඇති කරගන්න ආකාරය බුදුරජාණන් වහන්සේ අපිට පෙන්නල දීලා තියෙනවා. අන්න ඒකට කියනවා මරණ සති භාවනා. පිංහතුනේ අපේ බුදුරජාණන් වහන්සේ තරම් අප්‍රමාදී භාවය ගැන ලෝකයට මතු කළ පෙන්නපු දේශනා කරපු ශාස්තෘවරයෙක් මේ ලෝකෙ පහළ වෙලා නෑ. දවසක් බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ ඔබ දන්නවා ස්වාමීන් වහන්සේලා වේවා කෙනෙකුට මේ ධර්මය අවබෝධ කරගෙන ධර්මාවබෝධය ලබාගෙන නිවන කරා යන බුදුරජාණන් වහන්සේ මාර්ග පල හැටියට ගත්තෝ. පියවර 4කින් නිවන කරා යන ක්‍රමය පෙන්නවා. කෙනෙක් ආර්යෂ්ඨායක මාර්ගයට මුලින්ම පැමිණෙනවා සතර අපායෙන් මිදිලා. ඒකට අපි කෙන සෝතාපන්න ඵලයට පත්වෙනවා. ඊළඟට එයා ඒ මාර්ගය වඩාගෙන ගිහිල්ලා සකදාගාමී ඵලයට පත්වෙනවා. කාමරාග පටික සංයෝජන 3 වෙනවා යාළඟ. ඊළඟට එයා ඒ මාර්ගය තවදුරටත් වඩලා කාමරාග පටික සංයෝජන සම්පූර්ණයෙන් ප්‍රහාණය කරලා අනාගාමී ඵලයට පත්වෙනවා. ඊළඟට අරහත්වය පිණිස රූපරාග අරූපරාග මාන උද්දච්ච අවිජ්ජා මේ සියලු සංයෝජන ප්‍රහාණය කරලා උතුම් අරහත්වයට පත්වෙනවා. එතකොට මේ විදිහට අනුපුබ්බ සික්ඛා අනුපුබ්බ කිරියා අනුපුබ්බ ප්‍රතිපදා පිළිවලින් පියවරෙන් පියවර ගැඹුර කරා නිවන කරා යන මාර්ගය බුදුරජාණන් වහන්සේ අපිට පෙන්නලා දීලා තියෙනවා. පිංහතුනේ මේ මාර්ගය තුළ කෙනෙකුට අප්‍රමාදීව නිවන කරා යන්න බුදුහාන්දුරු පෙන්නනවා. දවසක් දැන් ඔබ හිතන්න මේ සෝවාන් සකදාගාමී අනාගාමී අරහත්. අනාගාමීක වෙච්ච කෙනෙක් ගැන හිතන් අනාගාමී වෙච්ච කෙනා අනාගාමී කියන එක තේරුම තමයි න ආගාමි ආපහු කාමලෝකෙ උපදින් නෑ කියන එක. යා කාමලෝකය ආය උපදින්නේ න ආගාමි උපදින්නේ සුද්ධවාස බ්‍රහ්ම ලෝකවල රූපරාග අරූපරාග මාන උද්දච්ච අවිජ්ජා සංයෝජන කරන එහෙදි පිරිනිවන් පානවා බ්‍රහ්ම ලෝකෙ. ආයි මනු ආයි එන්නේ පහලට. අනාගාමී වෙච්ච කෙනා උපදින්නේ සුද්ධවාස බ්‍රහ්ම ලෝක 5ක් තියෙනවා. අවිහ අතප්ප සුදස්ස සුදස්සී අකනිට කියලා. මෙන්න මේ බ්‍රහ්ම ලෝක 5න් එකක උපදිනවා. එතකොට සමහර ওই බ්‍රහ්ම ලෝක 5ේම ඉපදිලා පිරිනිවන් පානා ඉන්නවා. උද්දන් සෝතෝ අකනිට්ඨගාමී කියනවා. එතකොට මෙන්න මේ සුද්ධවාස බ්‍රහ්ම ලෝක 5 උපදින්නේ අනාගාමී වෙච්ච අය ආපහු පල්ලෙහාට එන්නේ නැහැ. එහෙම පිරිනිවන් පානවා. දැන් ඔබ හිතන්න යම් කිසි භික්ෂුවක් යම් කිසි කෙනෙක් බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ ධර්මය දැන් සෝවාන් වීම ගැන ඔබ අහලා ඇතිනේ. සෝවාන් වීම ගැන බුදුහාඳුරු පෙන්නනවා මහණෙනි යුද්ධ 1000ක් දිනනවට වඩා මේ ලෝකයේම අධිපති භාවයේ දරන සක්විති රජ වෙනවටත් වඩා දෙදෙව්ලොවට අධිපති සක්‍ර පදවිය ලබනවටත් වඩා සෝතාපට්ටි ඵලයේ ශ්‍රේෂ්ඨයි කියන. එහෙමනම් සෝවාන් වීම ගැන බුදුහාඳුරු ඊ විදිහට දේශනා කරා නම් සකදාගාමී අනාගාමී තවත් ඉහළම මාර්ගඵලයක්. බුදුරජාණන් වහන්සේ වැඩ සිටිද්දී එක ස්වාමීන් වහන්සේ නමක් උන්වහන්සේ භාවනා කළ වීරියෙන් හොඳට භාවනා කරලා අනාගාමී ඵලයටම පත් වුණා. දැන් උන්වහන්සේ කාමරාග පටික සංයෝජන සම්පූර්ණයෙන් ප්‍රහාණය කරපු අනාගාමී කෙනෙක්. එතකොට අනාගාමී වෙච්ච කෙනෙකුට තව එක උපතයි තියෙන්නේ. මරණින් මත්තේ සුද්ධවාස බඹලොව ඉපදිලා එහි පිරිනිවන් පානවා එච්චරයි. එතකොට ඔබ හිතන්න ඒ වගේ කෙනෙක් වීරිය අතහැරියොත් වීරිය අතහරිනවා කියන්නේ උන්වහන්සේ කල්පනා කරා දැන් ඉතින් මං ගොඩක් කරගෙන ඉවරයි මට තව චුට්ටයි තියෙන එක උපතයි. මම සුද්ධවාස බඹලොව ඉපදිලා මං එහිදී පිරිනිවන් පානවා. ඒ බ්‍රහ්ම ලෝකෙ ගිහිල්ලා
එහෙදි පිරිනිවන් පානවා කියලා හිතුවා. හිතලා වීරිය වෙනද වගේ අප්‍රමාදීව වීරිය වඩන්න ගත්ත උත්සාහය අතහැරලා විවේකයෙන් උන්වහන්සේ වාසය කරා. බුදුරජාණන් වහන්සේ බුදු ඇසින් මේක දැක්ක මේ සිතුවිල්ල. බුදුරජාණන් වහන්සේ කතා කරා භික්ෂුව මෙහෙන්න. මොකද ඔබ වෙනද වගේ වීරිය වඩන්න නැත්තේ කියලා ඇහුවා. අන්න එතකොට කිව්වනේ ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මම අප්‍රමාදීව මේ ධර්මාවබෝධයට වීරිය වැඩුවා. මම කාමරාග පටික සංයෝජන සම්පූර්ණයෙන් ප්‍රහාණය කරා. මං ආයමත් කාමලෝකෙ නෝපදින ස්වභාවයෙන් යුක්තව කෙලෙස් ප්‍රහාණය කරගත්ත කෙනෙක්. ඒ කියන්නේ අනාගාමී වුණා කියලා උන්වහන්සේ ප්‍රකාශ කළා. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මං ඉතින් කල්පනා කරා සුද්ධාවාස බබලව ගිහිල්ලා මට තව එක උපතයිනේ තියෙන්නේ. ඒ නිසා මං සුද්ධාවාස බ්‍රහ්ම ලෝකෙ ගිහිල්ලා මං එහෙදි පිරිනිවන් පානවා කියලා කල්පනා කරා. බුදුරජාණන් වහන්සේ උපමාවක් අරගෙන ඒ ස්වාමීන් වහන්සේට ඒ ආර්යයන් වහන්සේට ඇතිවෙච්ච සිතුවිල්ල බුදුහාඳුරු පෙන්නනවා. භික්ෂුව අසූචි ගොඩක් තිබ්බත් ගඳයි චුට්ටක් තිබ්බත් ගදයි. ගදේ වෙන සක්තිය නොද කෙළෙහු. දැන් ඔන්න ඔබ හිතන්න අසූචි ගොඩාහක් තිබුණත් අසූචි ගඳම තමයි. අසූචි චුට්ටක් ගෑවිලා තියෙනවා. ඒකත් ඒ ගඳම තමයි. බුදුරජාණන් වහන්සේ වදාළ භික්ෂුව කෙලෙස් ගොඩක් තිබ්බත් චුට්ටක් ඉතුරු කරගෙන හිටියත් ඒක කෙලෙස්ම තමයි කියව. ඒ නිසා ඉපදීම දුකයේ කියපු බුදුරජාණන් වහන්සේ නැවත එක උපතක්කත් වර්ණා කරන්න කිව. එහෙනම් බඹලෝවත් සුද්ධාවාස බ්‍රහ්මලෝකවත් තව එක උපතක්කත් ප්‍රාර්ථනා කරගෙන ඉන්න එපා කිවා. මේ ජීවිතේම වීරිය වඩල රහත් වෙන්න පුළුවන්නම් ඒ අතහරින්න එපා භික්ෂූභ වීරිය වඩන්. ඉපදීම දුකක්මයි. කෙලෙස් චුට්ටක් ඉතිරි වුණත් ඒ දුක දුකමයි. එහෙම කියලා බුදුරජාණන් වහන්සේ අර ස්වාමීන් වහන්සේ අප්‍රමාදයෙහි පිහිටෙව. එහෙම පිහිටවල බුදුරජාණන් වහන්සේ ප්‍රකාශයක් කරන සිංහනාදයක් වගේ. බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙන යම් රාත්‍රියක තථාගතයන් වහන්සේ සියලු කෙලෙසුම් ප්‍රහාණය කරලා සම්මා සම්බුද්ධත්වයට පත් වුණාද යම් රාත්‍රියක අනුපාදිශේෂ පරිනිර්වාණ ධාතුවෙන් සම්බුදු කෘත්‍ය අවසන් කරලා පිරිනිවන් පානවද ඒ අතර කාලය තුළ ඒකැන බුදු වෙලා වැඩ සිටිය කාලය තුළ බුදු කෙනෙක් ඇසිපිය හෙළන මොහොතක්වත් යළි ඉපදිමින් යන සංසරාර ගමනං වර්ණා කරන්න ඇකි. ඒඇන බුදු කෙනෙක්ගේ අරමුණ තමයි අප්‍රමාදීව සත්වයන්ව නිවන කරා හික්මවීම මඟ පෙන්නේ. ඒ නිසා යළි ඉපදීපද යන සංසාර ගමන ඇසිපිය හෙළන මොහොතක්කත් බුදු කෙනෙක් වර්ණා කරන්න ඇකි. අන්නේ නිසයි බුදුරජාණන් වහන්සේ අප්‍රමාදය ගැන උන්වහන්සේ පිරිනිවන් පාන වෙලා ඔබ හිතන් අවසාන වසයෙන් සංඝය අමතලා බුදුරජාණන් වහන්සේ දේශනා කරෙත්. හන්දදාන භික්කවේ ආමන්තයන් මහණෙනි අවසාන වසයෙන් නුබල අමතනවා. වයදම්මා සංඛාරා මේ ලෝකෙ සියලු සංස්කාරයන් අනිත්‍යයි. අප්‍රමාදේන සම්පාදයට අප්‍රමාදීව කුසල් වඩන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරේ. ඒ තමයි අන්තිම බුද්ධ වචනය අප්‍රමාදය ගැනම දේශනා කරලා අවසාන බුද්ධ වචනයත් අප්‍රමාදය ගැනම ප්‍රකාශ කරලා පිරිනිවන් පෑවේ. අපේ බුදුරජාණන් වහන්සේ අපිට මේ අප්‍රමාදී භාවය ඇති කරගන්න එකම භාවනාවක් හැටියට මරණ සතිය පෙන්නු. ඒ තරන් දෙයක් බුදුවැසින්වත් දකින්නෑ කිය. දැන් අපි බලමු කොහොමද මරණ සතිය ඇති කරගන්න. ද මම් මැරෙනවා වැඩක් නෑ ඉඳල වැඩක් නෑ ඔය මුකුත් කරලා වැඩක් නෑ. අන්න එහෙම හිතනවනම් ඒක මරණ සතිය නෙමේ. දැ සාමාන්‍ය මිනිස්සු හිතන ඕ කාසුභවාදී ඕකට නෙගෙටියව්. එතකොට මෙහෙම හිතනවා. එතකොට ඒ අසුභවාදී අදහසක් නෙගෙටව් අදහසක් බවට පත්වෙන්නේ කෙනෙක් තමන් කරන වැඩ කටයුතුවලින් මේවයි එකක්කත් වැඩක් නෑ කරලා. ඕව කරලා වැඩක් නැව්ව කරලා කාටද හරියන්න. අන්න එහෙම හිතල පසුබෑමකට ලක් වෙනවනම් අන්නේ එක අසුභවාදී. දැම් මරණය ගැන හිතලා බුදුහාදුරු මෙතන පෙන්නන්නේ මොකුත් නොකර ඉන්න නෙමේ අප්‍රමාදිය වීරිය වඩ. වෙනද කරනවට වඩා වීරියෙන් ධර්මය දියුණු කරන්න අන්න එකයි මේක තියෙන වැදගත්කම.
ඒ නිසා මරණය සිහිකිරි අවබෝධයෙන් මරණ සතිය වැඩීම කියන්නේ එයා සුභවාදීව ධර්මාවබෝධය පැත්තට වීරියෙන් යන්න ගමන එක අසුභවාදී දෙයක් නෙමේ. ඒ නිසා මැරිනවා කියලා ඉගෙනගෙන වැඩකුත් නෑ මැරිලා යනවන රස්සාාවක් කළ මොකොටද මැරිලා යනවන මෙච්චන මොකටද මහන්සේලා විභාග පාස්සෙන්නේ මැරිලා යනවන ඔය මොනුවත් කරලා වැඩක් නෑ ඔක්කොම දාලා යන්න වෙනවන් අන්න එහෙම හිතනවනගේ මරණ සතිය නෙමේ. ඒක සාමාන්‍යනික වචනයෙන් කිව්වොත් ඒ කාලකන්නිකම. ඒ ධර්මයේ තියෙන අදහසක් නෙමේ. බුදුහාඳුරු පෙන්නන්නේ එක මහා පුදුම දෙයක්. බුදුරජාණන් වහන්සේ පෙන්නන්නේ මහණෙනි මරණ සතිය වඩන කෙනා හිතන්නේ මන් දැන් මැරුණොත් කොහේ යයිද? අප්‍රමාදීව මන් ධර්මයේ දියුණු කරගන්න ඕනේ. අන්න ඒකයි යා හිතන්නේ මරණ සතිය තුල. එයා කල්පනා කරනවා ඉහළට ගත්ත හුස්ම ටික පහළට හෙලන්න පෙර මැරෙන්න පුළුවන්. කටට ගත්ත බත් පිඩ හිර වෙලා ඒක ගිල ගන්න පෙර මැරෙන්න පුළුවන්. කොච්චර නම් මනුස්සයෙකුට මැරෙන්න අවස්ථා තියෙනවද? එකින් එක හිතනවා. එහෙම හිතනවා බැරි වෙලාවත් මන් දැන් මැරුණා. තව සුළු මොහොතකින් මැරුණා. මම මොනවද මගේ ජීවිතය තුළ රැස් කරගෙන තියෙන මගේ පරලෝ වෙනුවෙන් ධර්මාවබෝධය වෙනුවෙන්. ඇත්තට මං ප්‍රමාදයි නේද? මං ඒ නිසා අප්‍රමාදීව මේ මොහොතේ හරි ධර්මාවබෝධයට වීරිය වඩනවා. හිතට අකුසලයක් ඇතිවෙන්න ඉඩ නොදී කුසලේ හිත පිහිටනවා කියලා මරණය ගැන සිහිකරමින් අප්‍රමාදීව ධර්මය හිත පිහිටෝන්. අන්න එයා තමයි වීරියෙන් ධර්මය අල්ලන කෙනා. පිංහතුනි අංගුත්තර නිකාය තියෙනවා පටම මරණ සති සූත්‍රය. දුතිය මරණ සති සූත්‍රය කියලම මරණය ගැන සූට්‍ර දේශනා දෙකක් තියෙන භාවනාව ගැන මරණ සති ගැන භාවනාවක් එක. දවසක් බුදුරජාණන් වහන්සේ මුණගැහෙන්න ස්වාමීන් වහන්සේලා කීප නමක් වඩින භික්‍ෂූන් වහන්සේලා කීපනම. උන්වහන්සේලා හුද කලාය වනාන්තරවලට වෙලා භාවනා කරන ස්වාමීන් වහන්සේලා හය නම. මේ ස්වාමීන් වහන්සේලා බුදුරජාණන් වහන්සේ මුණගැහිලා වන්දනා කරලා එකත් පසකින් වැඩ හිටිය. එකත් පසකින් වැඩඉන්නවා කියන්නේ දැ සමහර බොහෝ දෙනෙකුට ඕක කොහොමද එකත් පසකින් ඉන්නවා කියන මොකක්ද ඔය කියලා හිතෙන්න පුළු. එකත් පසකින් ඉන්නවා කියන්නේ පිංහතුනේ බුදුරජාණන් වහන්සේගේ ඉදිරියෙන් හරි කෙලින්ම ඇවිල්ල කෙනෙක් වාඩි වෙන්නේ. ඒ බුද්ධ ගෞරවේ. බුදුහාන්දුරන්ට වන්දනා කළ එකත් පසකින් පැත්තකින් කෙලින්ම ඉඳගන්න ඇතුව පැත්තකට වෙන්න බුදුරජාණන් වහන්සේට ගෞරවයක් වසයෙන් වැඩඉන්නවා. බුදුරජාණන් වහන්සේ දහම් දෙසනකොටත් එහෙමයි. මැදින් දෙපස වන්දනා කළ දෙපසින් වාඩි වෙනවා දම්සභා මණ්ඩපේ. මැද බුද්ධ වීතිය කියෙන බුදු හාන්දුරන්ගේ කෙලින්ම කොටස බුද්ධ වීතිය එහෙම්මම එක ඉඩ තියෙනවා කෙනෙකුට හදිසිය ඉදිරියෙන් ඇවිල බුදු හාදුරට වන්දනා කරන්න බුදුරජාණන් වහන්සේට වඩින්න එතකොට ඒ වගේ මැදින් ඉඩ තියෙන. එතකොට බුදු හාන්දුරන්ට වන්දනා කරලා භික්‍ෂූන් වහන්සේලා හය නම උන්වහන්සේලා බුදු හාන්දුරුව ඉදිරියේ එකත් පසකින් වැඩ හිටිය. ඒවෙලි බුදුරජාණන් වහන්සේ විමසනවා භික්‍ෂුව නුඹල අප්‍රමාදීව භාවනා වඩනවාද. එහෙමයි ස්වාමීනි අප අප්‍රමාදීව ධර්මාවබෝධී පිණිස වීරිය වඩනවා කියව. ඒවෙලි බුදුරජාණන් වහන්සේ අහනවා මහණෙනි නුඹලා කුමන භාවනාවක්ද වඩන්නේ. සාමිනි භාකතුන් වහස අපි සියලු දෙනා අපි මේ හයනම්ම මරණ සති භාවනාවයික පුරුදු කරන්න. බුදුරජාණන් වහන්සේ වදාළ සාදු 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 මහණෙනි බොහෝම හොඳයි. නුඹල මරණ සති භාවනා වඩන ආකාරයේ චුට්ටක් කියන්න කිව. එක එක්කෙන මරණ සතිය වඩන හැටි බුදුරජාණන් වහන්සේ හනෝ දැන් තතාගතයන් වහන්සේ ඉදිරී තම තමම් මරණ සති භාවනා වඩන විදිිය කියන්න කිය. ඒ වෙලාවේ එක ස්වාමීන් වහන්සේ නමක් බුදු හාන්දුරු ඉදිරියට ඇවිල්ල වන්දනා කළකි. අර වාඩි වෙච්චි ස්වාමීන් වහන්සේ නමක් වැඳගෙන කියෙන ස්වාමිනි භාකතුන් වහන්ස මට අවසරයි. මම නම් මරණ සතිය වඩන්නේ. මට එක දවසක් ජීවත්වෙන්න ලැබුණොත් ඒත් ඇති. අද දවසෙත් මගේ මරණය ඕනම වෙලාවක සිද්ධ වෙන්න පුළුවන්නේද කියලමං හිතනවා. හිතලා අද දවස මං අප්‍රමාදීව ධර්මාවබෝධයට වීරිය වඩනවා කියලා. ඒ විදිහට කල්පනා කරමින් අප්‍රමාදීව ධර්මාවබෝධයට මං වීරිය වඩනවා කිය. ඔන්න එක ස්වාමීන් වහන්සේනම උන්හසේ කල්පනා කරනවා අද දවස මං ඕනම වෙලාක මැරෙන්න්න පුළුවන්. උදේ මැරීද දවල් මැරේද හවස මැරේද නිදාගත්තට පසේ ඇඳේ මැරේද කොහොම මැරේද දන්නේ. ඒ නිසා
අද දවස තුළ මං අප්‍රමාදීව ධර්මාවබෝධයට වීරිය වඩනවා කියලා අද දවසම මගේ මරණය සිද්ධ වෙන පුළුවන් කියලා සිහි කරමින් මං වීරිය වඩන. බුදුරජාණන් වහන්සේ ඊළඟ ස්වාමීන් වහන්සේකින් ඇහුව භික්ෂුව දැන් ඊළඟ කෙනා ඔබ කොහොමද මරණ සතිය වඩන් උන්වහන්ස කියන ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස මම නම් මරණ සතිය වඩන්නේ දවසක් ගැන හිතලා නෙමෙයි. මට වරුවක් එක දවල් කාලයක් ජීවත්වෙන්න ලැබුණත් ඇති. එහෙම නැත්තම් මං හිතනවා එක රාත්‍රී කාලයක් මට ජීවත්වෙන්න ලැබුණත් ඇති. කියන්නේ දවස දෙකට බෙදාගෙන. එක දවල් කාලයක් එක රාත්‍රී කාලයක්. මේ දවල් කාලෙ තුලත් මගේ මරණය ඕනම වෙලාවක වෙන්න පුළුවන්. එහෙම නැත්නම් රාත්‍රී කාලෙ මගේ මරණය වෙන්න පුළුවන්. මේ විදිහට හිතලා එක වරුවක් තුළ දවල් කාලයක් තුළ මගේ මරණය වෙන්න පුළුවන්. ඒ නිසාද මේ වරුව තුළ මේ දහවල් කාලය තුළ මං අප්‍රමාදීව ධර්මාවබෝධයට වීරිය වඩනවා කියලා සාමීනි භාග්‍යවතුන් වහන්ස මං එහෙම මරණ සතිය වඩමින් ධර්මාවබෝධය පිණිස අප්‍රමාදී වීරියක් වඩනවා කිය. ඔන්න දැන් දෙන්නයි. බුදුරජාණන් වහන්සේ අහනවා ඊළඟ කෙනාගෙන් භික්ෂුව ඔබ කොහොමද මරණ සතිය වඩන්. ඒ වෙලාවේ උන්වහන්ස කියනවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස මම නම් මරණ සතිය වඩන්නේ එක බත්පිඩු කීපයක් හපලා ගිලගන්න තරම් වෙලාව ගැන බත්පිඩු කීපයක් හපලා ගිලින තරං වෙලාවක් මට ජීවත්තෙන් ලැබුණත් මට ඒත් ඇති. දැන් ඔබ දන්නවා ඔබ හිතන්න බත්පිඩු ටිකක් බත්පිඩු 5-6ක් බත් එහෙක අනල කන්න අඩුගානිමිකම් විනාඩි 4-5ක් කියලා හිතන්න. බත් ටික හිර වෙලා මැරෙන්නත් පුළුවන්. ඒ වෙලාවෙත් මං අප්‍රමාදීව ධර්මාවබෝධයට වීරිය වඩනවා කියලා මං ඒ වෙලාවෙත් වීරිය වඩනවා කියලා. අර බත් පිඩු 4-5ක් වළඳන වෙලාව. බුදුහාඳුර ඊළඟ කෙනාගෙන් ඇහුවා භික්ෂුව ඔබ කොහොමද මරණ සතිය වඩන්නේ? ඔන්න ඊළඟ ස්වාමීන් වහන්සේ කියනවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මම නම් ඉතින් හිතන්නේ එක බත් පිඩුවත් හිර වෙලා මැරෙන්න පුළුවන්. ආයි 4-5ක් නෙමෙයි. එක බත් පිඩුවත් හිර වෙලා මැරෙන්න පුළුවන්. කටට ගත්ත බත් ටික ගිල ගන්න කලින් පණ යන්න පුළුවන්. ඒ නිසා හැම මොහොතක් පාසාම අර බත් පිඩක් අනලක් ගිලින වෙලාවක් පවා මගේ මරණය වෙන්න පුළුවන් කියලා හැම මොහොතේම මං අප්‍රමාදීව ධර්මාවබෝධයට වීරිය වඩනවා කිය. ඔන්න දැන් ඊළඟ කෙනාගෙන බුදුහාඳුර අහනවා භික්ෂුව ඔබ කොහොමද මරණ සතිය වඩන්නේ? උන්වහන්සේ කියනවා මම නම් ඉතින් ওই විදිහට නෙමෙයි. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මම හිතනවා ඉහළට ගත්ත හුස්ම ටික පහළට හෙලන්න පෙර මැරෙන්න පුළුවන්. හුස්ම හිර වෙලා දැන් බලන්න සමහරු හුස්ම ගන්නවා හුස්ම හිලා ගන්න බැරුව පණ යනවා. හුස්ම ගන්න බැරුව පණ යනවා. මේ උඩට ගත්ත හුස්ම ටික පහළට හෙලන්න පෙර මගේ මරණය වෙන්න පුළුවන්. මං එහෙම හිතමින් අප්‍රමාදීව හැම මොහොතෙම හුස්මක් පාසා ධර්මාවබෝධය පිණිසම වීරිය වඩනවා කියෝ. බුදුරජාණන් වහන්සේ ඔය විදිහට ස්වාමීන් වහන්සේලාගේ මේ කතාවල් ටික මරණ සතිය වඩන ආකාරය ගැන අහලා කියනවා මහණෙනි නුඹලා සියලු දෙනාම මරණ සති භාවනාව වඩනවා හොඳයි බුදුහාඳුරේ කගේ කරනවා. නමුත් අර අන්තිමටම කියපු දෙන්න එක බත් පිඩත් හිර වෙලා මැරෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඉහළට ගත්ත හුස්ම ටික පහළට හෙලන්න පෙර පණ යන්න පුළුවන්. අන්නේ විදිහට හිතන කෙනා ඒ දෙන්නගේ මරණ සතිය අප්‍රමාදී කිව අනිත් අයට වඩා. අනිත් අයත් මරණ සතිය තමයි වඩන්නේ. ඊට වඩා අප්‍රමාදී කීවා හැම මොහොතක් පාසා ගන්න හෙලන හුස්ම රැල්ලක් පාසා මගේ මරණය වෙන්න පුළුවන් කියලා හිතන එකත්. කන බත් පිඩක් පාසා මේ බත් කට හිර වෙලා මම මැරෙන්න පුළුවන් කියලා හිතන එකත්. ඒ විදිහට වීරිය වඩනවා නම් මරණ සතිය වඩනවා නම් බුදුහාඳුර පෙන්වුවා එයා අප්‍රමාදී කෙනෙක්. ඊළඟට පින්වත්නි තවත් මරණ සතිය ගැන තියෙන දේශනාවල බුදුහාඳුර පෙන්වනවා මේ මැරෙන්න තියෙන අවස්ථා ටික සිහි කරලා. දැන් අපි ওই විදිහට හිතුවා වගේ යා උදේ ඉඳන් හිතනවා. උදේ නැගිටපු ඉලේ ඉඳන් දැන් ඔබ නිකන් හිතන්න සමහර මිනිස්සු රෑ නිදා ගන්නවා 1000ක් ප්‍රාර්ථනා එක්ක. හිට උදේ මට මේ වැඩේ තියෙනවා අර බැංකුවේ වැඩ තියෙනවා මේ චෙක් ටික අස්සම් කරන්න තියෙනවා ලබන සතිය නඩුව විකට ලෑස්ති වෙන්න තියෙනවා. එතකොට ඔයවා හිත මිනිස්සු සැලසුම් කළ රෑට නිදාගන්න. හැබැයි උදේ පාන්දර බලනකොට ඇඳේම පණ ගිහිල්ලා ඇඳේ මැරිලා.
සමහර මිනිස්සු ඇදින් නැකිටිනකොට ඇදගෙන වැටිලා මැරිලා. එක්කො වැසිකිලියට යනවා. ලෙස්තල වැටිලා ඔලුව වැදිලා ඒක මැරෙනවා. සමහරලාවට ඇඳුන්ටික ඇඳගෙන ගෙයින් එලියට බහින්න හිතාගෙන ලෑස්ති වෙනකොට පපුුව හිර වෙලා එහෙම ඇදගෙන වැටල මැරෙනවා. සමහර මිනිස්සු ගිහින් එන්නම් කියලා ගෙදරින් එලියට යනවා ආපහුවෙන්නේ නෑ. ඒ යන ගමනේ එක්ක ආහනකට හැප්පිලා මොනවහරි අනතුර මේ යන දැන් ඔබ හිතන්න ඔබ පාරක යනකොට. අපි නොසිතුවට අපි ඉදිරියට එන හැම වාහනයක්ම අපි පසු කරගෙන යන මාරකයක්. එක පුංචි වැරද්දක් ඇති. සමහරලාවට රියදුරෙකුට නින්ද ගිහිල්ලා එක්ක වාහනක ටෑර එකක් පුපුරලා පුංචි වැරද්දක් ඇති අපේ ජීවිතයක් විනාස වෙලා යන. ඒ වගේ අපි යන ගමනේ පාරය යනකොට ඉස්සරහිනුත් මරණය පසු පසිනුත් මර ඉස්රයින් ඇවිල් හපගෙන යන්න පුළ පස්සෙන් ඇවිල් හපගෙන යන්න පුළුව. ජීවිතේ ඔය වගේ යන ගමන ඔබ හිතන්න උදේ එලියට බැහැපු වෙලාව ඉන්න. ඒ දවසේ ගමනක් ගිහින් එනකං කොච්චර අනතුරුද කියලා. මග තොටේ බිනිස්සුන්ගෙන් ගුටි කාල මැරෙන්න්න වෙන්න පුළුව. සමහරලාවට වැරදිලා වෙන කෙනෙකුට ගහන පොළු පහරක් වදන්න පුළුව. රාජපටයන්ගෙන් වෙන්න පුළුවන් හොරුන්ගෙන් වෙන්න පුළුවන් සමහරල මංකොල්ල කාරයන්ගෙන් වෙන්න පුළුවන් වැරදීමකින් ගහපු පාරක් වැදිලා වෙන්න පුළුවන් ඊළඟට බෝන තරන් දැකල ඇති මිනිස්සු පාරයනවා මේ අහක යනේවා එක්ක ගස් කඩාගෙන වැටෙන එක්ක ගහ කත්තක් අපනකට වැටෙන පාරයන මනුස්සයක ඔලුවට එක්ක පාර යනකොට වාහනක ටෑර එකක් ගැලවිලාවිල්ල ඔලු වැදිල මැරල වැටෙන ඔය වගේ යනයනකං කොච්චරනං අනතුරු ගොඩක් දවස අපිට තියෙනවා ඒ නිසා පිංහතුනි උදේ දවස පටන්ගත්ත තැනයිදා එදා දවස පුරාමත් අපිට හැම මොහොතකම දවසේ තුළ මරණය අපි පස්සෙන් එනවා. අපි දන්නේ නෑ කවදක් කොත්තන කොයි මොහොතේ අපි හුස්මටිකයයිද. මේ ජීවිතය අතහැල්ල කවද යන්න වෙයිද අපි කවුරුත් දන්න. අන්නේ නිසා ඒ විදිහට හිතලා එයා මොකද කරන්නේ එයා කල්පනා කරනම් මම තාම කෙලෙස් සහිතව ඉන්න කෙනෙ. වටිනා බුද්ධ ශාසනයක් මට ලැබුණ. මනුස්ස ජීවිතයක් මට ලැබුණ. මට ෂණ සම්පත්තිය ලැබුණ. නමුත් මන් තාම ධර්මාවබෝධය ලබාගෙන නෑ අද මගේ මරණය වෙන්න පුළුව තව මොහොතකින් වෙන්න පුළුව. ඒ නිසාමං අප්‍රමාදීව හුස්මටික යන්න කලින් මැරෙන්න්න කලින්. මං කොහොම හරි මේ ධර්මය අවබෝධ කරගන්න මහන්සි ගන්න කෙනෙක් බවට පත්වෙනවා කියෙන අධිෂ්ඨානය ඇති කරගෙන වීරිය වඩනවා. තියනිසා පිංහතුනේ අන්නේ විදිහට මරණය ගැන හිතලා මැරෙනවා කියලා නිකංඉන්න එකක් නෙමේ. එනිසා මරණ සති භාවනාව තේරුම් ගන්නවා. නැත්නම් වචන විතරක් කල්ලලා මරණය අම්බෝ හොඳ නෑ ඒක නං හිතන්න හොඳ නෑ කියලා හිතන. එතකොට අපි බාහිරින්ගේ වචනය දිහා බලල ඒක අතහරිනවනං ඒකෙන් වෙන්නේ අපිට අප්‍රමාදීව ධර්මාවබෝධය පිණිස වැඩිය යුතු භාවනාවක් අපි අතහැරගන්න. එනිසා පින්වත් දැන් අපි හිතම අපි හිතනවා නෑ මං මැරෙන්නේ නෑ මං මැරෙන්නෑ කියලා හිතනවා. එහෙම හිතුවත් මැරෙනවාද නැද්ද? මැරෙනවා. මේ ලෝකයේ සදාකල් ජීවත්වෙච්ච කෙනෙක් හොයන්න නෑ කොහෙවත්. බුදුරජාණන් වහන්සේලා පහළ වුණා. සාරා සංකය කල්පලක්ෂයක් පාරමී පුරලා මහා පින් ඇති බුදුවරු පහළ වුණ. උන්වහන්සේලත් පිරිනිවන් පෑව. පසේ බුදුවරු පහළ වුණා මේ ලෝකයේ උන්වහන්සේලත් පිරිනිවන් පෑව. ලෝකෙම පාලනය කරන සක්විති රජවරු පහළ වුණා. දෙතිස් මහා පුරුෂ ලක්ෂණ ඇති සිවුරංග සේනා පිරිවරාගෙන අහසින් ගිහිල මුළු ලෝකෙම පාලනය කරන සක්විති රජවරු පහළ වුණ. ඒ අයත් මැරිලා ගිය. රහතන් වහන්සේලා දෙව් මිනිස්සුන්ගේ වන්දනා ලබමින් මේ ලෝකයේ සෝභමාන කරමින් වැඩ සිටිය දහස් කනන් ලක්ෂ ගනම් මහරහතන් වහන්සේලා පිරිනිවන් පෑව. රජවරු සිටුවරු මහා දන කුවේරයෝ ඒ කවුරුත් මැරිලා ගිය. අද පොළොව හාර්ලවත් අතීතය අවුරුදු දහස් ගානකට පෙර හිටපු රජ කෙනෙක්ගේ. අඩුගානේ ගොඩනැගිල්ලක කෑල්ලක්කත් හොය හාරගෙන යනකොට පොළොවට යට වෙලා ගියපු. සමට අත්තිවාරං කෑල්ලක් ගඩොල් කීපයක් ඔය වගේ දෙක්කොම මුට්ටියක කෑල්ලක් ඕ තමයි අද හොයාගන්න කැනීම් කර. මේ මහපොලොව කියලා කියන්නේ අපේ අතීත මුතුම් මිත්තන්ගේ සොහොම් පිට්ටන.
පිංහතුනේ බුදුරජාණන් වහන්සේ අනමතග්ග කියල සංයුක්තයක් තියෙන සංයුක්ත නිකාය. මේ අනමතග්ග සංයුක්තය බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා මහනෙන එක පුද්ගලෙක් දැන් ඔබ හිතන්න කල්පයක් යන කොච්චරද කියලා ඔබට තේරුම් ගන්න පුළුවන්. කල්පයක් තුළ එක පුද්ගලයෙක් මනුස්ස දුර්ලභ මනුස්ස ජීවිතය දුර්ලබයින්. ඒ දුර්ලභ මනුස්ස ජීවිත ලබලා යාගේ සම්මස් නහර ඔක්කොම කුණු වෙලා දිය වෙලා යනවා. හැබැයි ඇට සැකිල්ල විතරක් දිරන්න නැතුව ඉතිරි වුණොත් එක වෙන්න ඇති දෙයක්. බුදු හාන්දුර මේ පෙන්න්නන්න උපමාව. බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි ඔබ මෙහෙම හිතන්න. එක පුද්ගලයෙක්ගේ ඇට සැකිලි පොළුවට පස්සේ නැතුව ඉතිරි වෙන අනිත් ඔක්කොම දිරලගිහිල්ලා. එදකොට කල්පයක් තුළ දුල්ලබ මනුස්ස ජීවිත ලබ ලබා යන ඒ එක පුද්ගලයාම කොච්චර අපායි තිරිසල් ලෝකල වැටි වැටි ඉල්ල කොහොමරි මනුස්ස ලෝකෙටත් එනවන. දොර කල්පය කියන කොච්චර දීර්ගද කියලා ඔපට හිතාගන්න පුළුව. කල්පයක් තුළ දුල්ලබ මනුස්ස ජීවිත ලබල එකම පුද්ගලේ ඔහුගේ ඇට සැකිල්ල පොළොවට පස් වනේ නැත්නම් මහනෙන අර ඈතින් පේන වේපුල්ල පරෝතය වගේ ඇට සැකිලිම ගොඩ ගහලා පරෝතයක් හදන්න පුළුවන් කියන එක පුද්ගලයගේ. එහෙම නං ඔබ හිතන්න මේ මහපොලෝ කියලා කියන්නේ අපේ සොහුම් පිට්ටන අපේම අපේ මුතුම් මිත්තන්ගේ අපිම මේ පොළොවේ පස්වෙලා ගිය වාර කොච්චර ඇද්ද. ඒ නිසා තව අවුරුදු 100ක් ඉස්සරහට හිතන් තව අවුරුදු 100ක් යනකොට මේ ඔබවත් මමවත් මේ බණහන කවුරුවත් මේ කිසි දෙයක් මේ ලෝකේ මේ පුද්ගලයෝ නෑ. ඒ ඔක්කෝම පොළොවට පස්වෙලාගේ ලල් වෙලා ගිහිල්ල. ඒ නිසා මරණය ගැන ඔය විදිහට හිතන් හිතල අප්‍රමාදීන් මේ සියල් අපිට අතහැරල දාලා යන්න වෙනවා. ඒ නිසා මං අප්‍රමාදීව කරුණු පහක් හිතන් මං සද්ධාව දියුණු කරගන්න. මං අප්‍රමාදිය මගේ සීලාදී ගුණධර්මටි ආරක්ෂා කරගන්න. මං අප්‍රමාදීව දහම් දැනුම ඇති කරගන්න. මං අප්‍රමාදීව ත්‍යාග සම්පත්ති අතහැරීම පුරුදු කරන. මම අප්‍රමාදීව ප්‍රඥාව දියුණු කරනවා භාවනාව දියුණු කරගන්න. අන්නේ කාරණා පහ ජීවිතයට එකතු කරගන්න ඔබ දක්ෂවෙන්. අන්න එතකොටයි මරණය ගැන සිහිකල් අප්‍රමාදිය මේ කරුණු පහ ඔබ ඔබේ ජීවිතය ඇති කරගන්නවා කියලා කියන්න. අන්න ඔබ ධර්මාවබෝධයට වීරිය වඩන කෙනෙ. ඔබ ධර්මාවබෝධය පිණිස මහන්සි වෙන කෙනෙ. ඔබ ලැබිච්ච මනුස්ස ජීවිතයෙන් අප්‍රමාදිව උත්සාහයක් වීරයක් වඩන කෙනෙ. ඒ නිසා පිංහතුනි බලන්න මේ බුද්ධ ශාසනයේ සමහර වීරිය වඩපු චරිත. ඒවා කියවන්න ඊළඟට ඔබට වීරිය උපදින්න හේතුවෙන දෙයක් තමයි තේර තේරී ගාථා. තේර ගාථා කියලා කියන්නේ රහත් භික්‍ෂූන් වහන්සේලාගේ ජීවිත කතා. තේරී ගාථා කියලා කියන මේ බුද්ධ ශාසනය තුළ වැඩ සිටිය උතුම් අරහත්තයට පත්වෙච්ච රහත් භික්‍ෂුණීන් වහන්සේලාගේ වීරිය වඩපු. ඒ අයි රහත්වෙන්න කොච්චර වීරයක් වැඩුවද කියලයි වීරිය වඩපු ජීවිත කතා. සමහර සාමීන් වහන්සේලා උන්වහන්සේලා රහත් වෙලා කියනවා මම දවසක් පිණ්ඩ පාත ගිහිල්ලා ඇවිල්ලා වාඩි වෙලා කල්පනා කරා කියනවා මරණ සතිය වඩනවා. මම පැවිදිවුණේ මොකටද. ඇත්තටම නිවන් දකින්න නේද. මගේ හුස්ම ටික දැන් යන්න පුළුවන්. තව ටිකකින් ඇරෙන්න්න මේ කන බට්ටික හිරවෙලා මැරෙන්න්න පුළුව. එහෙම හිතාගෙන උන්වහන්සේ දානෙ වලඳල පාත්තරයේ හෝදල නමලතිීල අධිෂ්ඨානයක් ඇති කරගන්නවා. මම මැරුණත් වීරිය නම් අද ඉදං අතහරින්නේ. මේ මොහොතේ ඉදන් දිවි දෙවනි කොට වීරිය වඩන. ආයිමත් දානෙ වල දන්නේ ධර්මාවබෝධයක් ලබාගෙන මිසා. කෙලෙස් සහිතව නං ආයිමං කිසිම දානවීලක් ගන්නේ නෑ මැරුණා. ඔන්න ඒ කාලිති බදිෂ්ඨාන. එහෙම හිතාගෙන පාත්තරයේ හෝදල නමල තියලා වීරිය වඩන්න පටන් ගන්න. උන්වහස කියනවා මම දවසක් වීරිය වැඩුවන් නිදාගත්තෙ නෑ. නිදි මරාගෙන භාවනා කරා සක්මන් කරා ඉඳගෙන වීරිය වැඩුව හිටගෙන වීරිය වැඩුව. නිදි මරාගෙන එක ධර්මය කැන ජාගරයානු යෝගය කියලා. දෙවනි දවසෙත් වීරිය වඩනවා. තුන්ගනි දවසෙත් වීරිය වඩන ධර්මාවබෝධනය. හතරවෙනි දවසේ සක්මන් කරනකොට සක්මනේ දැන් කලන්ති ධනිවන්දරනයන් දවස්තුන. එහෙම කලන්තෙ හැදිල ඇදගෙන වැටුණ කියනවා. ඒ වෙලාව හිතට තවත් වීරි අරගෙන අර වැලි ටික පිස දමල ඇගේ දැ වැලි තැවරිලා ඇදගෙන වැටනට පස්සේ. වැලි ටික ඇතින් පිහදාගෙන වාඩි වෙලා දැඩි අධිෂ්ඨානයක් ඇති කරගන්නවා මැරුණත් මං මේකින් නවත් අන්නෑ වීරියන.
මං කොහොමහරි ධර්මාවබෝධය ලබාගෙන මිසක් මේ වීරිය අතහරි නෑ කියලා වීරිය වැඩුවා. උන්වහන්සේ කියන මගේ හිත කෙලෙසුන්ගෙන් මිදුණා. 4 වෙනි දවසේ මං කෙලෙසුන්ගෙන් මිදිලා උතුම් මහරහතන් වහන්සේ නමක් බවට පත් වුණා කියලා. එතකොට ඒ වගේ දිවි දෙවනි කොට ජීවිත පරිත්‍යාගයෙන් වීරිය වඩලා රහත් වෙච්ච රහතන් වහන්සේලා ගැන තියෙනවා. බලන්නේ වීරිය අතර ගත්තහම බුදුහාමුදුරන්ට තිබ්බ වීරිය. මගේ ශරීරයේ සම්මස් වියලේවා. ඇටනහර පමණක් ඉතිරි වෙතොත් ඉතිරි වේවා. පුරුෂ වීරියෙන් පුරුෂ පරාක්‍රමෙන් යම් ධර්මයක් අවබෝධ කරගත යුතුද. ඒ ධර්මය අවබෝධ කරගන්න ඇතුව මැරුණත් නැකිටින්නෑ කියන වීරිය. අපි ඒ වීරියට කෙනවා චතුරංග සමන්නාගත වීරිය කියල. දැන් ඔබ දන්න අපේ බෝසතාණන් වහන්සේ කෙලෙස් සහිතවයි පාරමී පුරාගෙනෙන්නේ. උන්වහන්සේ වීරිය වඩාගෙන යන්නකොට ඒ අරමුණ තුළ හිතට කෙලෙස් තිබුණට මතුවෙන්න ඉඩ නොදී අධිෂ්ඨානයෙන් වීරියෙන් පාරමී බලය ඒවත් දමනය කරගෙන වීරිය වඩාගෙන ආපු ගමනක් මේ. එදා බෝධිමූලය උන්වහන්සේ කුස තනයිලල වැඩ සිටියේ අදමං මේ ආසනය මත චතුරංග සමන්නාගත වීරියෙන් වැඩ හිටිය කියන්නේ එකයි. මගේ ශරීරයේ සම්මස් මෙතනම වේලිලා ගිය. ඇටනහර පමණක් ඉතිරි වුණා. පුරුෂ වීරියෙන් පුරුෂ පරාක්‍රමයෙන් මට යම් ධර්මයක් මං අවබෝධ කරගත යුතුද. ඒ ධර්මය අවබෝධ කරගන්න ඇතුව නම් මැරුණ මං වීරි අතහරින්නේ මං මෙතනින් නැකිටින් නෑ කියන අධිෂ්ඨානය වැඩ හිටිය. එහෙම වැඩඉන්නකොටම කලබල වෙන්නේ වසවත්ති මාරය. දස බිම්බරක් මාර සේනා පිරිවරාගෙන ගිරිමේ කලාකෙ නැතු පිටේනම්. දැම් බලන්න තාම බුදුවෙලා නෑ අපේ බුදුහාමුදුර ඒ වෙනකොට වීරිය වඩන්න වජිරාසනය වැඩහිටිය ඇවිතර කෙලෙස් සහිතයි. දැ වෙන කෙනෙක් නම් බය තැති ගැනීන් තියෙනවා. ඒ නිසාර මාරය එනකොට සේනා පිරිවරාගෙන එනකොට වෙන කෙනෙක් නැකිල්ල දුවනවන බයිට එක පාට්ට බයිට නිකම්ම නැකිට වෙන මිනිස්සුන්ට. හැබැයි අපේ බෝසතාණන් වහන්සේ නෙමෙයි ඒ දිහා ඇස්සැල්ලවත් බැලි උන්වහන්සේගේ අධිෂ්ඨානයම උන්වහන්සේ වැඩ හිටි. මහා භයානක හඬ ඇති කරන. ගස් කඩාගෙන ඇඟට වැටිනා වගේ භයානක හඬ ඇති වෙන. ගල් පෙරලි පෙරලි එනවා වගේ භයානක හඬ ඇති වෙන. කඳු පෙරලීගෙන එනවා වගේ පොළොවේ ළඟ හෙන පුපුරනවා වගේ භයානක හඬ ඇතිවෙන. දැම් බලන්න ඒ තරම් භයංකාර හඬවල් ඇති වෙනකොට. වෙන කෙනෙන් නම් ගැස්සෙනවා තැතිගන්නවා බයවෙලා වගේ හැරල බලනෝ අපේ බෝසතාණන් වහන්සේ නෙවෙයි කිසිම වෙන සක්කුණේ. උන්වහන්සේ අධිෂ්ඨානයම වැඩ හිටිය. අවසානයේ ඊතල වරුසාවක් ගල් වරුසාවක් මේ වගේ මහා භයංකාර දේවල් උන්වහන්සේ දෙසට හැබැයි උන්වහන්සේට හානියක් උන්නේ. බැරිම තැන මාරය සේනාවත් එක්කව බෝස්ථානන් වහන්සේ ළඟට ඇවිල්ලා. අනකරා වහාම මෙතනින් නැකිටින් මම කාමලෝක අධිපතිය මගේ අවසරයක් නැතු වහන්සේට මෙතනින් අයිතියක් නෑ වහාම නැකිටින්නකි. ඒ වෙලාවේ අපේ බෝසතාණන් වහන්සේ සසර පුරපු පාරමී ධර්ම සිහි කරලා පොළොවට ශ්‍රී හස්තේ තියල අධිෂ්ඨානයක් කරා මං පාරමී සම්පූර්ණ කරගත්ත කෙනෙ. මම දාන සීල නයිස්ක්‍රම්ය ප්‍රඥා වීරිය කන්ති සච්ච අධිට්ඨාන මෛත්‍රී උපෙක්කා කියන පාරමී සම්පූර්ණ කරගත්ත කෙනෙ. ඒ නිසා මට මෙතන වැඩයින් අයිතියක් තියෙනවා කියලා ශ්‍රී හස්තයේ පොළොවට තියලා උන්වහන්සේ අධිෂ්ඨාන කර. අන්නේ වෙලා මහපොලොව ගිගුරුන් දෙමින් කම්පාවෙන්න පටන්ගත්. ඔබහන්සේට මෙතන වැඩයින් අයිතියක් තියෙනවා කියලා සාක්ෂි වසයෙන් මහපොළොව ගිගුරුන් දෙමින් කම්පාවන. දස බිම්බරක් මාර සේනාම බියේ තැතිගෙන සීසීකට පලාගයාකෙන්. මාරය අනිත් අයි බයි කරන්න ආවට මාරයත් කෙලෙස් සහිතයි බයවෙනවා තැතිගන්න. මාරය සීසීකට පලාගිය. ඊට පස්සේ තමයි අපේ බෝසතාණන් වහන්සේ රාත්‍රී ආනාපාන සති භාවනා ඔස්සේ හිත සමාධිමත් කරගෙන. පළවෙනි දෙවනි තුන්වෙනි හතරවෙනි දිහානයට හිත සමාධිමත් කරගත්තා. රාත්‍රී පළවෙනි යාමේ පුබ්බේ නිවාසානුස්සති ඥාන කල්ප ගනම් පෙරජීවිත දකින නුවන ඇති කරගත්තා. රාත්‍රී දෙවනියාමේ චුතූපාත ඥාන කෙනෙක් මැරුණට පස්සේ කර්මාන්රෝපිය උපත කරායන ආකාරය දකින නුවන උපදවාගත්තා. රාත්‍රී තුන්වෙනියාමේ බෝධි මූලයේදීම
පටිච්ච සමුප්පාදය අනුලෝම ප්‍රතිලෝම වශයෙන් මෙනෙහි කරා. එහෙම මෙනෙහි කළ අවසන් වෙනවා සමගම හිමිදිරි උදෑසන අරුණෝදයක් සමග හිත කෙලෙසුන්ගෙන් මිදිලා සම්මා සම්බුද්ධත්වයට පත් වුණා. පිංහතුනේ අපේ බුදුරජාණන් වහන්සේ දා යම් රාත්‍රියක සියලු කෙලෙසුම් ප්‍රහාණය කළ සම්මා සම්බුද්ධත්වයට පත් වනාද එතැන් පටන් අවුරුදු 45ක් පුරාවට ගම්නියම් ගම්පුරා වැඩම කරමින් දෙව්මිනිස් ලෝකයා ගැන මහා කරුණාවෙන් දේශනා කරී අප්‍රමාදීව නිවන් දකිින්. අප්‍රමාදීව ධර්මාබෝධයට වීරිය වඩා අප්‍රමාදිය ගැන චතුරාරි සත්‍ය අවබෝධ නිවන් මඟ ගැන. අවුරුදු 45ක් පුරාවටම මේ පණවිඩේ ලෝකයේ දෙව් මිනිසුන්ට දේශනා කරමින් පින් ඇති අය නිවන පිණිස හික්මෙව්ව. අනුත්තරෝ පුරිස ධම්ම සාරති. දෙව්මිනිස් ලෝකයාට තුන් ලෝකයටම නිවන් මඟ පෙන්නපු ගුරුවරය සත්හා දේව මනුස්සාන. උන්වහන්සේ සම්බුදු කෘත්ති අවසන් කළ පිරිනිවන් පාන වෙලාවෙත් අවසාන බුද්ධ වචනය හැටියට දේශනා කරේ. මහණෙනි අවසාන වසයනුත් නුඹල අමතනවා. අප්‍රමාදීන සම්පාදයට අප්‍රමාදීව කුසල් වඩන්. පිංහතුනි අදාපිට පේනවා ලෝකෙ දිහා බලනකොට ඉහලට ගත්ත හුස්ම පොද පහලට හෙලාගන්න බැරුව. හුස්ම හිරවෙලා මැරෙන කොච්චර නං ඉන්නවද. මහා දන කුවේරයෝ. නොසිතන පුද්ගලයෝ අපිට එහෙම වෙන්නෑ කියල හිතපු අය අද ලෝකෙ අන්තාසරණයි. මේ වසංගතයේ ලෝකයේ පුරාම පැතිරමින් විශාල පිරිසක් මේ වෙනකොට ලක්ෂ ගණනක් මිලියන ඉක්මෝල ලක්ෂ 13කට 14කට ආසන්න පිරිසක් මේ වෙනකොට. තව අනාගතයේ තව සතිය දෙක දිනෙන් දින දහස් ගණන් මිනිස්සු මේ යනවා ලෝකයේ පුරා දස දහස් ගණන් මේ යනු. අනාගතයේ මේ වසංගතය අවසන් වෙනකොට කවදා හෝ බෙහෙතක් හොයාගෙන යම් මට්ටමකින් පාලනය කරන දවසක් ඒවි. ඒ වෙනකොට ලෝකයේ මිලියන ගණනාවක් මේ වසංගතයට ගොදුරු වෙලා තියේවි. මේ වෙනකොටත් හුස්ම ගන්න බැරුව හුස්ම හිරවෙලා තරුණ වයසි සමහරු හිතුවා වයසට ගියායට විතරයි මේක නෑ තරුණ වයසි මැදි වයසි මේ මරණයට පත්වෙච්චාය ගත්තොත් මරණයට වයස බේදයක් නෑ. ඒ නිසා පින්වතුනි දැන් අපි දන්න මේ වෙලා අපිට වෙන කවරදාටත් වඩා මරණය සිහිවෙන කාලයක් දැම් මේ වසංගත කාලේ. ලෝකෙ පුරාම බලන අත මිනිස්සු මේ වසංගතයෙන් පීඩාවිදින ජීවිතය ඉල්ලන අසරණ වෙන කාලයක්. ඒ නිසා වෙන කවරදාටත් වඩා මරණ බය දැනෙනවා. එලියට බහින්න බයයි. ඒ නිසා අපේගේ ළඟට එලියට මේ පරිසරය පුරාම මරණය අපි වට කරගෙන ඉන්නේ. ඒ නිසා අප්‍රමාදීවෙන්. මරණය ගැන සිහිකරමින්ම අප්‍රමාදිය වීරිය වඩා. මේ ලැබිච්ච වෙලාවේ ඔබට පුළුවන් හැටියට ඔබ ගෙදර ඉදං දවසකට එක බණත් දෙකක් අහන්න පුරුදුවෙන්. කාලයක් බණහගෙන යනකොට ජීවිතයේ ඔබට නොදැනීම ධර්මාවබෝධය පැත්තට වෙනස් වෙනවා. නිති පන්සීල් රකින්න දිවිහිමේ මං පංචසීල මේ ශික්ෂාපද ටික ආරක්ෂා කරගන්නවා කියල වීරියෙන් සිල් රකින්. ඊළඟට ඔබ ගෙදර නිතර බුදුන් ඇඳලා පිරිත් කියලා තුනුරුවන්ගේ ආශිර්වාදය ජීවිතයට එකතු කරගන්න. මෛත්‍රිය වඩන් හැම දෙනාටම මේ වෙලා සියලු සත්‍යයන් අරමුණු කරගෙන මෛත්‍රිය වඩන කෙනෙක් බවට පත්තෙන්. මරණය ගැන නිතර සිහිකරමින් මරණ සතිය වඩමින් මං කොහොම හරි අප්‍රමාදීව ධර්මයම අවබෝධ කරගෙන ධර්මයම දියුණු කරගෙන මේ ධර්මයෙන්ම ප්‍රතිඵල ලබන කෙනෙක් බවට පත්වෙනවා කියෙන අධිෂ්ඨානය ඇති කරගන්න. ඉතින් ඒ පිණිස ඔබ හැම දෙනාටම මේ ධර්ම දේශනාව මේ ධර්මානු ශාසනාව ඔබ හැම දෙනාටම නිවන් අවබෝධය පිණිස ධර්මාවබෝධය පිණිසම ආශිර්වාදයක් වේවා පාරමිතාවක්ම වේවා කෙලපි ආශිර්වාද කරනු. සියලු දෙවියෝ සාධකාරදිදී මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ දෙවියන්ගේ පිහිට රැකවරණ ආශිර්වාදය ඔබ හැම දෙනාටම ලැබේවා කෙලපි ආශිර්වාද කරනවා. පිංහතුනේ අදත් මේ ධර්ම දේශනාවේ පින්බර දායකත්වය දරන ඒ පිංහතුන්ගේ උතු මරමුණු අතර සඳහන් වෙනවා ජානකී නානායක්කාර ඉමාශා නානායක්කාර කියන මේ පිංහතුන් තමයි ඔස්ට්‍රේලියාවේ මෙල්බන් නගරේ වාසය කරන මේ පින්වත් පිරිස
අද මේ ධර්මදාන මේ මහා පින්කමේ පින්බර දායකත්වය දරන්නට දෙන්න. ඉතින් ජානකී නානායක්කාරයි මෑණියන් ඉමාශා නානායක්කාර දියණිය මේ පිංගතුන් තමයි එකතු වෙලා මේ පින්කම කරන්නේ. ඒ අයගේ නොවැම්බර් 17 වෙනි දිනට යෙදෙන දෙදෙනාගේම උපන්දිනය වෙනුවෙන් ඒ දෙන්නටම ආශිර්වාද ප්‍රාර්ථනා කිරීම අරමුණක්. ඉතින් එහෙමනම් විශේෂයෙන් ජානකී නානායක්කාර ඉමාශා නානායක්කාරකෙනේ මෑණියන් දියණියන් ඇතුළේ පවුලේ හැම දෙනාටමත් නිදුක් නිරෝගී සම්පන්නිය දීර්ඝායු සම්පන්නිය තුනුරුවන්ගේ ආශිර්වාදයම ලැබේවා ලැබේවා කියලා අපි ආශිර්වාද කරමු. ඒ වගේම ඒ අය නමින් පරම්පරාගත මිය පරලොව ගිය සංසාරගත සියලු ඥාතීන් සාදුකාර දෙදී මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ ඥාතීන්ගේ පරලොව ජීවිත සැපවත් වේවා සුවපත් වේවා. වහවහා සංසාර දුකින් අත මිදේවා කියලා සාදු කියලා පින් දෙන්න. එහෙමනම් ඔබ හැම දෙනාටමත් ලක්වාසී ලෝවාසී සියලු දෙනාටමත් විශේෂයෙන් මේ වසංගතයෙන් පීඩා විඳින ලක්වාසී ලෝවාසී හැම දෙනාටමත් හැම දෙනාම නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා. සියලු දෙවියන්ගේ පිහිට රැකවන තුනුරුවන්ගේ ආශිර්වාදය ඔබ හැම දෙනාටම සැලසේවා. ගන්න හිලන හුස්ම රැල්ලක් පාසා තබන පියවරක් පාසා තුනුරුවන්ගේ අනන්ත ආශිර්වාද රැකවන සැලසේවා. හැම දෙනාටම උතුම් ධර්මාවබෝධය පිණිසම මේ ධර්මශ්‍රවන මේ පිනත් ධර්මදාන මේ පිනත් ආශිර්වාදයක් පාරමිතාවක්ම වේවා 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 කියලා අපි ආශිර්වාද කරනවා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ත්වං සදා. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි.